නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සේනාසනේ වැඩ සිටින මහා කෙළේ නායක ස්වාමින් වහන්සේ මිරහවත්තේ නායක ස්වාමින් වහන්සේ ඇතුළු වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි මේ ශාසනයක් අපේ ජීවිතයට ලැබිලා බුදුරජාණන් වහන්සේ නමක් කියන ඒ වචනේ හෝ අපිට අහන්න ලැබිලා මේ විදිහට මේ ධර්මයේ පුරුදු කරන්න ප්‍රායෝගිකව වඩන්න අවස්ථාව අපිට ලැබිලා තියෙන්නේ සංසාරගත යම් කුසල ශක්තියන් නිසා. එතකොට අපිට අද හිතෙනවා මේක හරි සුලභ දෙයක් කියලා. ඇයි? අපිට පොහොයට සිල් සමාදන් වෙන්න අවස්ථාවල් තියෙනවා. භාවනා වැඩසටහන ඕන තරම් තියෙනවා. මාධ්‍ය ඔස්සේ ධර්ම දේශනා සිද්ධ වෙනවා. එතකොට මේ හැමදේම නිසා අපිට හිතෙනවා මේක අපිට බහුලව ලැබෙන දෙයක් කියලා. නමුත් අපි අපේ ජීවිත කෙනෙකුට පුළුවන් නම් 100ක් 200ක් 1000ක් 2000 ලක්ෂයක් 2 ලක්ෂයක් විතර ආපස්සට බලන්න. සමහර විට මේ ලාභය ලැබිලා තියෙන්නේ මේ වතාවේ විතරක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අතේ ඇඟිලි ගානටවත් මේ ලාභය අපිට ලැබිලා නැතුව ඇති මේ සංසාර ගමනේ මේ අපි කියන කාලවකවානුව ඇතුළේ. සමහර වෙලාවට බුද්ධ ශාසන තිබුණත් අපිට මේ ධර්මයේ පුරුදු කරන්න දැක ගන්න අහගන්න ලැබෙන්නේ නැති විදිහේ ජීවිතවල අපි උපදින්න ඇති. එහෙම ජීවත් වෙච්ච ඉපදිච්ච සසර ගමනක් ගෙවිච්ච අපිට මේ සම්බුද්ධ ශාසනයත් මනුස්ස ජීවිතයත් ලැබිලා තියෙන වෙලාවේ අපිට යම් විදිහකින් සිහියේ මදිකමක් තියෙනවා නම් සතියේ දුර්වලකමක් තියෙනවා නම් අපි ඒක වඩා ගන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. යම් විදිහකින් අපේ සිතේ එකඟ භවයේ අඩුවක් තියෙනවා නම් චිත්ත සමාධිය අඩුවක් තියෙනවා නම් ඒක දියුණු කරගන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. යථාර්ථය දැකගන්න යම් විදිහකට අපේ ප්‍රඥාව මෝරලා මදි කියන තේරෙනවා නම් ඒ ප්‍රඥාව වැඩි වෙන රටාවට මානසිකාර කරන්න පුරුදු වෙන්න ඕන. හැබැයි ඕකට අපිට තියෙන්නේ මහා කාලයක් නෙමෙයි. හේතුව අපි කවුරුත් කැමති වුණත් අකමැති වුණත් අපිට මුහුණ දෙන්න වෙන ධර්මතාවයක් තියෙනවා. ඒ තමයි අපි කවුරුත් මරණයටපත් වෙනවා. මේ විදිහට මරණයටපත් වෙන සත්වයාට ආයුෂ අඩු වෙන කාලවල බුද්ධ ශාසන මුණ ගැහුණත් ඒ සඳහා වීරියවන්තව කටයුතු කරන්න වැඩ කරන්න තියෙන කාලය බොහොම අඩුයි. මොකද ජීවිතයේ සෑහෙන කාලයක් කාමයේ සන්තරපණය කරගෙන යන මනුස්ස ලෝකයේ මිනිස්යාට ඒ කාමයෙන් චුට්ටක් බැහැර වෙලා මේ නෙක්ඛම්මයට බර වෙලා මේ ධර්මයේ පුරුදු කරනවා කියන එක ඒ තරම් ලේසි නැහැ. ඒ නිසා හිතුව අද උදේවරුේ කවුරු අකමැති වුණත් එපා කියලා හිතුණත් අපි කාටත් මුහුණ දෙන්න වෙන මරණය ගැන අපි ටිකක් කතා කරන්න. ඇත්තම කතාව කිව්වොත් මරණය ගැන දැනුමක් තියෙනවා. හැබැයි මරණය ගැන අත්දැකීමක්
සමහර කෙනෙකුට මරණාසන්න අත්දැකීමක් ඇති. හැබැයි මරණය ගැන අත්දැකීමක් නැහැ. මරණය ගැන දැනුමක් තියෙනවා. ප්‍රශ්නය මරණය ගැන තියෙන දැනුමින් මිනිස්සෙකුට මරණයට මුහුණ දෙන්න පුළුවන්ද කියන එක. එතනයි ගැටලුව තියෙන්නේ. වෙන ගැටලුවක් නැහැ. දැන් කවුරුත් දන්නවනේ මරණ වර්ග දෙකයි. මොකද්ද? ෂණික මරණයක් තියෙනවා. සම්මුති මරණය කියලා අපි කියන අපේ මේ කය අතහැර යාමේ මරණය තියෙනවා. මම මේ දන්න ටික නිකන් එහෙම කියන්නේ. ෂණික මරණය කියන්නේ ෂණයක් පාසා ඉපදිලා නැති වෙලා යන එක. ඕක දන්නවා. ඊට පස්සේ අනිත් මරණය කියන්නේ මොකද්ද? අපේ මේ නාම රූප ධර්ම තියෙනවනේ. එතකොට මේ රූප ධර්ම වල තියෙනවා කර්මජ රූප, චිත්තජ රූප තමනක් තියෙනවා. ඍතුජ රූප, ආහාරජ රූප කියලා තියෙනවා. මේ ඍතුජ රූප, චිත්තජ රූප, ආහාර රූප වලින් නෙමේ මරණයට කාරණාව සකස් වෙන්නේ කර්මජ රූපේ. මේකේ තියෙනවා ජීවිතේන්ද්‍රිය කියලා එකක්. ඒතර ජීවිතේන්ද්‍රියෙන් කරන්නේ මේ කැඩිලා බිඳලා යන රූප ධර්මතා නැවත සකස් කරන්න ඕන ශක්තිය දෙන එක. දැන් අපේ අතේ තුවාලයක් වුණොත්, හැම ගැලවුණොත් නැවත මොකද වෙන්නේ? එතන හැම ලියලලා එනවා. හැබැයි යම් විදිහකින් අපේ අතේ කොටසක් කැපිලා වෙන් වෙලා ඒ කොටස අයින් වුණොත් ඒ කොටස මොකද වෙන්නේ? නරක් වෙලා කුණු වෙලා යනවා. දැන් සර්පෙක් එහෙම දෂ්ට කරාම ඒ තැන කුණු වෙන්නේ නැහැ. එතනේ ඉන්ද්‍රිය ශක්තිය අර විශ්ෙන් දුර්වල වෙලා යනවා. එතකොට මරණය කියලා කියන්නේ මේ ජීවිතේන්ද්‍රියේ අයින් වෙලා යන්නේ. දැන් ওই දැනුම තියෙනවා මේ කාටද? දැන් ওই දැනුමෙන් පුළුවන්ද මරණයට මුහුණ දෙන්න? ඉතින් අපරාධෙන්නේ. මහා අපරාධයක් මේක. මොකක් හරි අවුලක් තියෙනවා. මිනිස්සෙක්ට මරණයට මුහුණ දෙන්න පුළුවන්කමක් එන්නේ ඒ මිනිස්සයා මරණය හරියට තේරුම් ගත්තොත් විතරයි. මරණය තේරුම් ගන්නවා කියන එක මරණය ගැන ඉගෙන ගන්නවා කියන එක නෙමෙයි. චිත්ත වීතියක ජවන් සිත් ගාන 5කට අඩු වෙනව මොනවත් තේරෙන්නේ නැහැ මැරෙන්න යන වෙලාවට. එතකොට මේ මරණයට මුහුණ දීම ගැන අපිට ලේසියෙන් කරන්න පුළුවන් කාරණයක් නෙමෙයි. මම අද දේශනාව දීර්ඝ කරන්නේ හේතුව කර්මස්ථානයට වැඩි කාලයක් දෙන්න ඕන හින්දා. නැත්නම් හරි සුළු වෙලාවයි මේකොල්ල භාවනාව කරන්නේ. අර පුරුදු විදියට අහලා යනවා. ධර්මයේ ඇහුවා කියලා මරණයට මුහුණ දෙන්නත් බෑ. ඒ ධර්මයේ අහන කතන්දරේ මම මරණයට මුහුණ දීම ගැන කියනකොට පොඩි දෙයක් කියන්නම්. ඕකොල්ලෝ දැකලා තියෙනවද? නයි මැරිලා ඉන්නවා. ඒ කියන්නේ වාහන වලට යට වෙලා පොළු පාරවල් කාලා නෙමෙයි ස්වභාවිකව නයෙක් මැරෙනවා දැකලා තියෙනවා. ඇයි ඒ? දැකලා ඔය වාහනයකට යට වෙලා චප්ප වෙලා හරි කවුරු හරි පොළු පාරක් ගහලා හරි මැරලා ඉන්නවා දකින්න ඇරෙන්න නයෙක් මැරලා ඉන්නවා දකින්න ලේසියෙන් බෑ. ඒකට හේතුවක් තියෙනවා. නායකට තියෙනවා කර්ම ජීර්තියක්. කර්ම ජීර්ති කියන්නේ මොනවාද? ඒ භවයට අදාළව කර්මානුරූපව ලැබෙනා විර්ධි. දැන් කුරුල්ලන්ට පියාඹන්න පුළුවන් එක කර්ම ජීර්තියක්. අපිට පියාඹ හැකිද? උත්සාහ කරන්න එපා. එහෙම කරන අය ඉන්නවා. ඔව්. එතකොට නයින්ට තියෙනවා කර්ම ජීර්තියක්. උන් හරි සංවේදී ශරීරයට. ඔය සාමාන්‍යයෙන් පොළොවක ඉන්නකොට පොඩි සද්දයකටත් උන්ට ඒක දැනෙනවා ශරීරේ. සංවේදී. ඒ කියන්නේ උන්ට තියෙන කර්ම ජීර්තිය තමයි ශරීරයේ කෙරෙහි සංවේදී. එතකොට නයා කියන සතා මරණාසන්න වෙනකොට අනතුරකින් නැතුව එයා දන්නවා එයා මැරෙන්නයි යන්නේ කියලා. නාගයක් කරන්නේ කොහේ හරි නිදහස් තැනකට ගිහිල්ලා ගස් මුදනකට හරි ගල් මුදනකට හරි ගිහිල්ලා දරණේ ගහගෙන ඉන්නවා කිසිම දෙයක් කන්නේ නැහැ. ওই වෙලාවට ඔතනින් මීයක් ගියත් අල්ලන්නේ නැහැ. කොහොම දවසක් දෙකක් ඉන්නකොට ඉබේම මැරිලා යනවා. ඒ සතාගේ කර්ම ජීර්තිය. අපි
මරණ හැටි දන්නවද? මරණ වෙලාව දන්නවද? අපිට බැරිද ඕක හදාගන්න? උදාහරණ දෙකක් කියන්නකෝ බෑහයි කියලා හිතන හින්දා. දැන් මේ කවුරුත් දන්නවා අපේ යෝගාශ්‍රමේ සමෝත්පාදකයන් වහන්සේ කවුද? නෑ සමෝත්පාදකයන් වහන්සේ පඬිතු ස්වාමීන් වහන්සේ රාජකීය පඬිතු කඩවැද්දුවේ නායක ස්වාමීන් වහන්සේ අපවත් වෙන්න දින 3කට කලින් කිව්වා තමන්ගේ ශිෂ්‍යයන් උපස්ථායකින් කැඳවලා මං තව දවස් 3කින් අපවත් වෙනවා කියලා. ඒ විදිහටම දවස් 3කින් අපවත් වුණා. දැන් ඕක සිහියක් නෙමෙයිද මනා? ඊළඟට මේ මෑතක අපවත් වුණානේ අපේ වැලිමඩ ස්වාමීන් වහන්සේ. ඒතර උන්වහන්සේගේ ශිෂ්‍යයන් වහන්සේලා කියනවා උන්වහන්සේ අපවත් වෙන්න ආසන්න වෙනකොට කටින් ලේ එන්න ගත්තලු. ඒ වෙලාවේ උන්වහන්සේ ශිෂ්‍යයන් කැඳවලා කිව්වලු පින් අනුමෝදනා කරාලු. කරලා ශිෂ්‍යයන් කිව්වලු මට උපස්ථාන කරනකොට කාට හරි මගෙන් හිත් රිදීමක් වුණා නම් ඒකට සමා වෙන්න කියලා. එච්චරයි. සෑස් දෙක වහගත්තාම මරනවලු. එච්චර සිහියකින් අපිට මැරෙන්න ලේසි නැහැ. දැන් ওই කතාව කිව්වහම ගොඩක් කෙනෙක් කියන්නේ හරිම වාසනාවන්ත මරණයක් කියලා. වාසනාවක් නෙමෙයි පින්නන්දි ඒක සෑහෙන මහන්සියලා උපද්දවා ගන්න ඕන දෙයක්. ප්‍රශ්නේ තියෙන්නේ ලෞකික මිනිස්සයාට ඒක තේරෙන්නේ නැහැ. ඒගොල්ලන්ට හිතෙන්නේ අනේ හරි වාසනාවන්තයි කටින් ලේ එද්දිත් තමන්ගේ ශිෂ්‍යයන්ට කතා කරලා අනුශාසනා කරලා අපවත් වුණානේ කියලා. ඒක වාසනාවක් නෙමෙයි. ඒක ලේසි දෙයක් නෙමෙයි. කවුරු හරි කෙනෙක් ඔය මට්ටමට එන්න සෑහෙන කාලයක් සතර සතිපට්ඨානේ වඩන්න ඕනේ. සතර සතිපට්ඨානේ වඩනකොට කායානුපස්සනාව දියුණු වෙනකොට කය කෙරෙහි සංවේදී බව ගොඩාක් වැඩි වෙනවා. කයට සංවේදී බව වැඩි වෙනකොට තමන්ටම තේරෙනවා තමන්ගේ ජීවිතේන්ද්‍රිය දැන් දුර්වලයි කියලා. තව දවස් කීයක් මේක අල්ලන් ඉන්න පුළුවන්ද කියලා තමන්ම දන්නවා. එතකොට කිව්ව හැකි. මං තව දවස් 5න් 3න් ගොඩ කාලයකට බෑ. සති දෙකකින් වගේ එහෙම කියන්න බෑ. දවස් 5ක් 3ක් වගේ කාලයක කියන්න පුළුවන් මං තව දවස් 3කින් මැරෙනවා හෝ අපවත් වෙනවා. දවස් 5කින් මැරෙනවා හෝ අපවත් වෙනවා කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ හිතනවද ওই විදිහට අපිට සාමාන්‍ය මිනිස්සෙකුට ලේ යන්න ගත්තොත් ඔහොම සිහියෙන් කතා කරලා මැරෙන්න පුළුවන් කියලා නලියන්න ගන්නවා. දඟලන්න ගන්නවා. කෑ ගහනවා. ලේ ටික පිහන්න හදනවා. ලේ තව එනවද බලන්න කෙල ගහනවා. ඔය ඇස්සේ ලේ වැක්කිරෙන්න ගත්තාම ඉන්න බෑ. ඒක පවත්තන්න බෑ. ඔය ඇස්සේ අසුචි මල මුත්‍රා පිට වුණොත් එහෙම තවත් අමාරුයි. හැබැයි යම්කිසි කෙනෙක් වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව හොඳට වඩලා තියෙනවා නම් ඒ කෙනාට වේදනාවයි මනසයි වෙන් කරන්න පුළුවන්. ඒක කිව්වට තේරෙන්නේ යම් කෙනෙක් කායානුපස්සනාව බලවත් වෙලා වේදනානුපස්සනාවත් බලවත් වෙගෙන එනකොට වේදනාව සහ මානසිකාරය අතර ඉඩසක් වෙනවා. ඉඩස පුරුදු කරන කෙනෙකුට වඩන්න පුළුවන්. වැඩුවාම වේදනාව මම මගේ වෙන්නේ නැහැ. වේදනාව වේදනාවක් පමණයි. එතකොට එනවා සිතට දුක එනවා පීවේතකින්. සමහරවිට කලබල එනවා. ඊළඟට වේදනාවත් එක්ක සමහරවිට එනවා එක එක සිතුවිලි තරහ එනවා. දුක ද්වේෂයක් එනවා, බය එනවා, විශේෂයෙන් බය එනවා. අන්නේ සිතුවිලි චිත්තානුපස්සනාව බලවත් කරන කෙනෙකුට ඒකට යට නොවි ඉන්න පුළුවන්. ඒක මතුවෙලා නැති වෙලා යන්න දෙන්න පුළුවන් ඒ කෙනාට. අන්නේ කෙනාට මොකද වෙන්නේ? අර හිතට එන බය එනවා බයක්. බය ගැස්මක් එන්නේ නැහැ මම රහත් වෙලා නැත්තම්. අනාගාමී පුද්ගලයාටත් බය උපදින්න පුළුවන්. ඇයි? භව තණ්හාව දුරු වෙලා නැහැ. එතකොට අන්නේ භයට ඒ සිතුවිල්ලට ඒ එන චිත්ත ධාරාවට ඒ කෙනා මම මගේ වශයෙන් ඇලෙන්නේ නැතුව බැහැරින් ඉන්නේ, ඈත් වෙලා ඉන්නේ. එතකොට මේ වේදනාව දැනෙන්නේ වෙන කෙනෙක්ට වගේ. ඒ වේදනාව තියෙන්නේ මනසට අදාළ තැනක නෙමෙයි. අර සල්ලේක සූත්‍රය කියන්නේ ඇනිච්ච තුවාල වලට තව කට්ටක් එනගන්න හිතින් ඒක වෙන් වෙලා ඉන්නේ. එහෙම කෙනෙකුට සිහියෙන් වෙන දෙයක් කරන්න පුළුවන් අර දේ වෙද්දී. ඇත්තටම එතකොට මරණය කියන්නේ පුද්ගලයාට තවත් එක සිද්ධියක් විතරයි. ඒ කියන්නේ මැරෙන කෙනාට
දැන් අපිට නම් වෙන කෙනෙක් මැරෙන තැනක හිටියත් ඕක නිකන් අපි මැරෙන්න යනවා වගේ. නේද? තමන්ගේ ඥාතියෙක් මැරෙන තැනක ළඟ හිටියොත් මොකද වෙන්නේ? හරි අමාරුයි ඒක අල්ලගන්න කරගන්න. ඒ කියන්නේ එතකොට තමන් මැරෙනකොට කොහොම වෙයිද? අච්චර වෙන කෙනෙක්ගේ දේ මෙතනින් මේ පුද්ගලයෝ දෙන්න වෙන් කරගන්න බැරි කෙනෙක් තමන් මරණයටපත් වෙන වෙලාවෙත් මේ වේදනාවයි මමයි දෙකක් කියලා වෙන් කරගන්න මම කියලා නෙමෙයි මේ වේදනාව සහ මේ සිතුවිල්ලේ සිතට දැනෙන දේ ඈඩ් කරගන්න කොච්චර ආධ්‍යාත්මික දියුණුවක් හදාගන්න ඕනේද? ඉතින් එහෙම නැති හින්දා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ මැරෙන සත්‍යයෙන් සෑහෙන පිරිසක් සුගතිය උපදින්නේ නැහැ. මේ මරණ බය මරණයත් එක්ක එන වේදනාව මේ පීඩාවත් එක්ක ඒ කෙනාට මනස තියාගන්න බෑ. කොහොමත් බය කියන්නේ මොන ධර්මතාවයක්ද? කුසල ධර්මයක්ද අකුසල ධර්මයක්ද? මොන අකුසලයේද? රාගයේද ද්වේෂයේද මෝහයේද? ද්වේෂය. එතකොට බයත් එක්ක උපදින්නේ ද්වේෂ සිතුවිල්ල. දුකත් එක්ක උපදින්නේ ද්වේෂ සිතුවිල්ල. කවුරු හරි මැරුණාම අඬන්නේ ද්වේෂ සිතුවිල්ලකින්. ඒක ද්වේෂයක්. එතන පටිගයක් තියෙන්නේ. පටිගයක් කියන්නේ ඒ තමන්ට ඇසට කනට නාසයට ඒ සිතට දැනෙන අරමුණට තමන්ගේ හිත ප්‍රතිවිරුද්ධයි. ගැටෙනවා. එතකොට මරණයේ ඉස්සරහා දුක එනවා වෙන කෙනෙක්ගේ. පෙන්වන්න බැරි කවුරුරේ මැරුණොත් දැන් ඔය අනේ මැරියන් කී ඉන්න එකෙක් මැරෙනවා. එතකොට සමහර කෙනෙකුට සතුටක් උපදින්න පුළුවන්, ලෝභ සිතක් හට ගන්න පුළුවන්. අනේ හොඳ වෙලාවට ඒක මැරිලා ගියා කියලා. තමන් මැරෙනකොට තමයි අපිට ප්‍රශ්නේ වැඩි. ඇත්තටම අපි රැකෙන්න ඕනේ තමන් මැරෙනකොට. ලස්සන සෙන් කතාවකුත් තියෙනවා. සෙන් කතාවට ඉස්සෙල්ලා අපේ කතා දෙක කිව්වේ අපේ කතා දෙකයි ඒකයි දෙකම එක වගේ. අපේ කතා දෙක කියන්නේ මේ යෝගාශ්‍රමයේ වෙච්ච සිද්ධි දෙකක්නේ. ඔය වගේ සිහියෙන් අපවත් වෙච්ච ස්වාමීන් වහන්සේලා ඕන තරම් ඉන්නවා. රේණුකාණි චන්දේමල ස්වාමීන් වහන්සේ, බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ. වගේ මහා ශ්‍රේෂ්ඨ උත්තමයෝ මේ ලංකාදීපේ අපි අතර ඉඳලා අපවත් වෙලා තියෙනවා. ඒක සෙන් ගුරුවරේ මරණයටපත් වෙන්න ලං වෙලා හිටියා. දැන් කයට කොහොමත් වේදනයි. ඉතින් ගෝලියෝ ටික වට කරගෙන කිව්ව ස්වාමීන් වහන්සේ අපිට අවසන් උපදේශයක් දෙන්න කියලා. දැන් මෙතන හිටපු ප්‍රධානම ගෝලයා කරපැඩි ඔය ඔක්කොම පැත්තකට තියලා ගියා කේක් කෑල්ලක් ගේන්න. මොකක් ගේන්නද? කේක් කෑල්ල. කේක් කපන්න නෙමෙයි කේක් කෑල්ලක් ගේන්න. මොකද මේ ස්වාමීන් වහන්සේ කේක් වළඳන්න කැමතියි. අපවත් වෙන්න ඉන්නේ කියලා. ඉතින් මෙයා කේක් කෑල්ලක් හොයාගෙන එන්න හදන කාලේ ගෝලියෝ අහනවා අපිට උපදේශයක් දෙන්න කියලා. නමුත් ස්වාමීන් වහන්සේ මුකුත් කියන්නේ නැහැ. නිශ්ශබ්දව ඉන්නවා. දැන් කයට වේදනයි, මරණාසන්නයි. ගෝලයා කේක් කෑල්ල ගෙනාවම කේක් කෑල්ල දුන්නාම බොහොම සන්තෝෂයෙන් කේක් කෑල්ල අරගෙන කේක් කෑල්ල වළඳලා කිව්වලු මේ කේක් කෑල්ල හරිම රසයි කියලා. එච්චරයි. ඉතින් අපවත් වෙලා. ඉතින් අර අනිත් ගෝලයෝ අර ගෝලයට බයින්න ගත්තලු මේ උපදේශයක් අහන්න අපි මේ බලන් ඉන්නවා මේ යකා මේ කේක් කෑල්ලක් උස්සන් ඇවිල්ලා අන්තිම මොහොතත් නැත්තර නැති කරන්නේ. එතකොට ප්‍රධාන ගෝලයා කිව්වලු නෑ උපදේශය දුන්නා ඔයාලට තේරුනේ නෑ කියලා. කෙනෙකුට මරණාසන්න මොහොතේ මැරෙන්න ඉන්න මොහොතේ ඒ සියලු වේදනා ඒ සියලු චිත්ත ධාරාවන්ට උඩින් කේක් කෑල්ලක දැනෙන රස විඳීම ඒ වෙලාවේ ඒ රසට එන සිතුවිල්ල වෙන් කරගන්න පුළුවන් නම් ඊට එහා මරණයට මුහුණ දීමක් තව නැහැ. අපිට ඕක බෑ. අපිට මැරෙන්න එන වෙලාවට ඒකෙමයි. ලෙඩක් හැදුනහම ඒකෙමයි. හිසේ කැක්කුමක් ආවම ඒකෙමයි අපි. අතේ පයේ බඩේ රිදිල්ලක් කොහේ හරි වේදනාවක් ආවොත් ඒකෙමයි. කායික මානසික වේදනාවක් ආවොත් ඒකෙමයි බැහැගෙන ඉන්නේ. විනාඩියකටවත් අපිට ඒකෙන් අහක් වෙන්න බෑ. ඉතින් එහෙම වෙච්ච අපි මරණ වේලාවක ඕකෙන් අහක් කරගන්නවා කියන එක හරි අමාරුයි. එතකොට ඉතින් අර සුගතියක උපන්නොත් උපන්නේ ගති ලක්ෂණ බලවත් වීමක් නිසා විතරයි. ඒ කියන්නේ අපි හැම කෙනෙක්ගෙම මේ 31 තලයටම ගැලපෙන විදිහට ගති ලක්ෂණ අපේ තුල හැදෙනවා.
හැම අවස්ථාවකම. ඒවා එක එක විදිහට බලවත් වෙනවා. සමහර කෙනෙක්ගේ දේව ගති බලවත් වෙනවා. ධාන වඩන කෙනෙක්ට බ්‍රහ්ම ගති බලවත් වෙනවා. තිරිසන් ගති බලවත් වෙන මිනිසුත් ඉන්නවා. ඒ විදිහට හැසුණා. പ്രേත ගති බලවත් වෙන මිනිසුත් ඉන්නවා. නිරයට යන විදිහටම බලවත් ගති සක්සන සකස් කරගත්ත ඇත් ඉන්නවා. එතකොට අර විදිහට මරණයට මුහුණ දෙන්න බැරි වුණාම වෙන්නේ අර බලවත් ගති ලක්ෂණයට අදාළ විදිහට ඊළඟට භවය සකස් වෙනවා. දැන් ඕගලන්ට හොඳ කායික ශක්තියක් තියෙනව නේද? හොඳ කියන්නේ නැහැ දැන් මෙතන ටිකක් වයසින්ද. නමුත් යම් මට්ටමක කායික ශක්තියක් තියෙනවද නැද්ද? මානසික ශක්තියක් තියෙනවද නැද්ද? දැන් ඔය ශක්තිය ඕගොල්ලෝ වැඩ කීයකට යොදවනවද දවසේ? ඔය කායික ශක්තිය. දැන් අද මේ භාවනා කරන්න එනවා, අතුපතු ගන්නවා, ආයි පූජාවල් තියෙනවා. දැන් ඊයේත් ඇවිල්ලා මහන්සි වුණා. ආයි ඒ ඔක්කොම කරලා ගෙදර වැඩක් කරනවා, ඔක්කොම කරනවා. මරණාසන්න මොහොතේ ඔය කායික ශක්තිය, ඔය මානසික ශක්තිය දෙකම යන්නේ එක දෙයක. මොකටද? හුස්ම අල්ලන්න. මුළු ශරීරයේ තියෙන උපරිම ශක්තිය, හිතේ තියෙන උපරිම චේතනා ශක්තිය යන්නේ හුස්ම ටික අල්ලන්න විතරයි. ඒ හුස්ම ගන්න. එතකොට මේ දැන් දන්නෙත් නැතුව ගන්න හුස්ම ටික ගණ්ඩ මුළු ශරීරයේ මනසේ තියෙන උපරිම ශක්තිය යොදන්න වෙන අවස්ථාව තමයි මරණය. ඒ වගේ වෙලාවක සිහියෙන් මැරෙනවා කියන එක, ඒ වගේ වෙලාවක හිත බිඳ ගන්න නැතුව මැරෙනවා කියන එක, අර විදිහට වචනයක් කතා කරලා මැරෙනවා කියන එක වාසනාවට එන දෙයක් නෙමෙයි. ඒක ධර්මය, මේ මාර්ගය පුරුදු කරලා පුහුණු කරලා ලබාගත් ආධ්‍යාත්මික ශක්තිය. ඒ වගේ ශ්‍රේෂ්ඨ උත්තමයෝ ජීවමානව අපි දැක්කනේ. ඒ කියන්නේ බැරිද සාමාන්‍ය කෙනෙකුට උතෙන්ට එන්න? පුළුවන්. හැබැයි උත්සාහයක් ඕනේ. අන්න ඒ උත්සාහය ගන්න එක තමයි වැදගත්ම කාරණේ වෙන්නේ. ඉතින් ඒ උත්සාහයේ එක පොඩි දෙයක් තමයි මේ මරණය කියන එක අපි තේරුම් ගන්න එක. දැනුමින් නෙමෙයි. මේ මරණය කොයි විදිහේ ස්වභාවයෙන් යුක්තද කියලා තේරුම් ගන්න එක තමයි වැදගත්. දැන් මෙතනදී චූටි ප්‍රශ්නයක් වෙනවා. මේක ඉවර වෙලා මට කෙලින්ම මරණ සතියට යන්න බෑ. ඔයගලන්ට පූර්ව කෘත්‍ය කරන්න තියෙනවා. හැබැයි හොඳ සිහියෙන් මේ දේශනාවත් එක්ක සිහිය තියාගන්න. මේ පූර්ව කෘත්‍යයේදී කැඩෙන්න එපා. අපහව කැඩුනොත් ඊට පස්සේ ආයෙ සිහිය විසිරිලයි ඔයගොල්ලෝ වාඩි වෙන්නේ. ඉතින් ඒ නිසා හොඳට තේරුම් ගන්න මේ මරණය කියන එකට බුදුරජාණන් වහන්සේ මරණ සතිය දේශනා කරපු අවස්ථාවක් විදිහට බලවත්ම තියෙන්නේ කොහෙද? අලවුරටට වැඩිලා අර ගෑනු ළමයෙක්ට අලවුරට දේශනාවක් කරනවා මරණ සතිය ගැන. එතකොට මොකද වෙන්නේ? ඕක අහගෙන ඉන්නවා පොඩි ගෑනු ළමයෙක්. මේ ගෑනු ළමයට හිතනවා මම මේක පුරුදු කරන්න ඕනේ. මෙයාගේ තාත්තා රෙදි හදන මහාන කෙනෙක්. ඉතින් මෙයා මේක පුරුදු කරනවා මාස 3ක් පුරාවට. එහෙමින් නැද්දි බුදුරජාණන් වහන්සේ නැවත වඩිනවා අලවුරටට. වැඩලා ධර්මයේ දේශනා කරන්න වාඩි වෙලා ඉන්නකොට අනිත් අයත් එක්ක ධර්මයේ සරලව සාකච්ඡා කර කර ඉන්නේ. මොකද ධර්ම කාරණයක් කියන්නේ නැහැ. ඉතින් මේ දරුවටත් හිතෙනවා දැන් අද බුදුරජාණන් වහන්සේ වඩිනවා මම යන්න ඕනේ කියලා. එතකොට තාත්තා කියනවා දැන් කලබලේ යන්න බෑ, මට රෙදි ටික හදන්න නූල් ඕනේ. නූල් ටික ඔතලා ගෙනල්ලා දීලා යන්න කියලා කඩේට. ඉතින් මෙයා හරි කියලා ඉක්මනට රෑ තිස්සේම නූල් ටික ඔතලා උදේ වෙනකොට ඔතලා ඉවර කරලා ওই ටිකත් අරගෙන එළියට බහැලා කල්පනා කරනවා මේ ටික දීලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න යනවා. මගක් යනකොට අදහස මාරු වෙනවා. හිතනවා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා තාත්තට ගිහිල්ලා මේ ටික දෙනවා. ඊට පස්සේ මෙයා ගිහිල්ලා ඈත ඉඳලා වන්දනා කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ ඇත්තටම බලන් හිටියේ මේ ගෙල්ලු ළමයා එනකම්. හේතුව මොකද මේ ධර්ම කාරණාවට මාතෘකාව හැදිලා එන්නේ ඒක අනුව තමයි. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ඈතින් වදින වන්දනා කරන ළමයා දිහා බැලුවහම බුදුරජාණන් වහන්සේට බලද්දි මේ ළමයාට හිතෙනවා මන් දිහා බල්ල නිසා ළඟට ගිහිල්ලා වන්දනා කරන්න. ඊට පස්සේ ඇවිල්ලා ළඟට ගිහිල්ලා වන්දනා කරලා වාඩි වුණාම බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කීපයක් අහනවා. මොකද්ද? කොහේ ඉඳලාද ආවේ? දන්නේ
නෑ. කොහෙද යන්නේ? දන්නේ නෑ. දන්නවද? දන්නවා. නෑ, ඒ කියන්නේ දන්නේ නැද්ද? නෑ, දන්නවා. දන්නවද? දන්නේ නෑ. එතකොට අර මිනිස්සුන්ට ආතපූත පැටලෙනවා. මේ මොකක්ද මේ කියන්නේ කියලා. ඇයි දැන් අර ළමයා දැන් අපි යම් භාවනාවක් කාලයක් පුරුදු කරනකොට ස්වභාවයෙන් වෙන දේ තමයි අපේ ප්‍රඥාව තිබුණට වඩා අවදි වෙනවා. යම් කිසි දෙයක් දිහා දකින විදිහ බලන විදිහ වෙනස් වෙනවා. අන්නේ දකින බලන විදිහ වෙනස් වෙනකොට ඒ වෙනස් වීම නිසා එයාට යමක් වැටහෙන්නේ අපි මේ බලාපොරොත්තු වෙන රටාවට නෙමෙයි. ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙක් හිතන බලන රටාවට නෙමෙයි. ඊට ඉක්මවා ගිය රටාවකටයි ඒක තේරෙන්නේ. එතකොට මේ අහන්නේ මොකද්ද කියලා අහද්දි මේ ළමයා කියන්නේ මොකද්ද? මේ ඉන්න හැමෝම දන්නවා මං කාගේ කවුද කියලා. ඒතර මං ආවේ කොහෙද ඉඳලා කියලා මේ කවුරුත් දන්නවා. මම දන්නේ නැහැ කිව්වේ මම මේ ජීවිතේට ආවේ කොහේ ජීවිතේ සරසරලද කියලා මන් දන්නේ නැහැ කියලා. යන්නේ කොහෙද ඇහුවාම කවුරුත් දන්නවා දැන් මම මෙතන ඉඳලා කඩේට තමයි යන්නේ කියලා. නමුත් මම දන්නේ නැහැ කිව්වේ මම මැරිලා කොහේ උපදීද කියලා මන් දන්නේ නැති නිසා. ඊට පස්සේ මොකද කරන්නේ? ආය අහන ප්‍රශ්නය මොකක්ද අහන්නේ? ඒ කියන්නේ දන්නේ නැද්ද කියලා. එතකොට මම උත්තරයක් දුන්නා දන්නවා කියලා. ඇයි එහෙවම කියනවා මරණයටපත් වෙනවාද කියලා දන්නේ නැද්ද? නෑ මම යම් මොහොතක අනිවාර්යෙන් මැරෙනවා කියලා දන්නවා. එතකොට දන්නවද කියවම ආයි දන්නේ නැහැ කිව්වේ. හැබැයි මැරිලා කොහි ගිහිල්ලා උපදීද කියලා මම දන්නේ නැහැ. එතකොට අපි ආපු තැන අපි දන්නේත් නැහැ. අපි මැරිලා යන තැන අපි දන්නේත් නැහැ. අපි ඕක කල්පනා කරලා කියලා ඕක එහා මෙහා වෙන්නේත් නැහැ. දැන් මැරෙන මොහොතේ කල්පනා කරොත් දැන් කොහේ යයිද? මේක එහාට මෙහාට දාගන්න බැරි වෙයිද? පිරිත් ටිකක්වත් අහලා එහා මෙහා කරගන්න බැරිද? ඔහොමනේ කල්පනා කරන්නේ. නෑ පිරිත් අහන සමහර කෙනෙකුට කන් ඇහෙන්නේ නැතුව යනවා මරණයටපත් වෙන්න එනකොට. ඉතින් අපි මේ පිරිත් කියන ඔයාට මොකක්වත් ඇහෙන්නේ නැහැ. එයා ඉන්නේ වෙන ලෝකෙක. කන් ඇහෙන්නේ නැති වෙන්න ඕනේ නැහැ. හොඳ මනෝලෝකික ඉන්න වෙලාවක වටේ ඒවා ඇහෙනවද බලන්න? ඇහෙනවද? දැන් ওই මනෝලෝකවල ඉන්නව නේද ඔහේ කල්පනා කරගෙන. එක එක දේවල් හිතාගෙන ගව් ගණන් දුර යනවා. ওই වෙලාවට කන ළඟ මොකක් හරි දාලා තිබ්බොත් ඒකද ප්‍රකට වෙන්නේ අරකද? අර මනෝලෝකේ. එතකොට මේ පිරිත කන ළඟ දාගෙන ඉන්නවා. හැබැයි මෙයා ඉන්නේ වෙනම මනෝලෝකෙක. එතකොට පිරිත යාට බලපෑමක් වෙලා එයා සුගතියයිද නැත්නම් අර මනෝලෝකයේ ගති ස්වභාවයත් එක්ක ඒකට යයිද? ඒකට යනවා. ඉතින් එහෙම උපතක් කරා යන මේ ගමනේ මරණයට මුහුණ දෙන්න පටන් ගන්නවත් මේ මරණය ළඟට ගේන්න ඕනේ. කොහෙටද ගේන්න ඕනේ? ළඟට ගේනකොට ඒක බයෙන් ළඟට ආවොත් ඒක කුසලයක් වෙන්නේ නැහැ. ඇයි? බය කියන එක අකුසල ධර්මයක්. කුසලයක් වෙන්නේ ප්‍රඥාවෙන් ළඟට ආවොත්. දැන් ඔන්න කොරෝනා තියෙන කාලේ මතකනේ නේද? දැන් ඒ කියන්නේ දැන් ওই බයටනේ දැඟලුවේ කොරෝනා තියෙන කාලේ එනවා බයක්. එතකොට මොකද වෙන්නේ? ආරක්ෂා වෙන්න ඕනේ. වැරද්දක් නැහැ. මොකද Tamanට හැදුනොත් තව ගානකට හැදෙනවා. නමුත් ඒ බයත් එක්ක කුසලයක් නෙමෙයි පවතින්නේ. අකුසලයක් පවතින්නේ. ඒකත් එක්ක තමයි අපි ඔක්කොම දඟලන්නේ. එතකොට අර ඇප් එහෙම හදලා තියෙනවානේ වටේ කීයක් මැරලාද බලා ගන්න. වටේ කීයක් ලෙඩ් වෙන. ඔය ලෙඩ්ඩු කිලෝමීටර් 7-8ක් ඈත ඉන්නකොට අවුලක් නැහැ. වුන් ටික ඇප් එකේ ළඟට එනකොට මේ නලියන්න ගන්නවා. ඇයි අර ඈත තීච්ච මරණය දැන් ළඟට එනවා කියලා දකින්නවා. දැන් මීටර 100ක් දුලින් ගෙදරකට එක්කෙනෙක් ඉන්නවා. එළියට බහින්නේ නැහැ. ඉතින් ඒක තමයි. මේ මරණය ළඟට එනකොට බය වීම නෙමෙයි. මරණ සතිය කියන්නේ. මරණය ළඟට අරගෙන නුවණින් දැකීමයි මරණ සතිය කියන්නේ. මිනිස්සේ මරණ සතිය වඩනකොට එයාට වෙන්නේ මරණය ගැන අවබෝධයක් ඇවිල්ලා ඒ තුල කම්පා නොවී ඉන්න එක. මරණය ළඟට ගන්නකොට බය වෙන මිනිස්සයා තමයි මරණය ගැන කියවන්නේ. ඔය සමහරු ඉන්නේ කියනවානේ අපි නම් මැරෙන්න බය නැහැ. ඒ බය වැඩිකම තමයි කියවන්නේ. මරණය ළඟට එනකොට සිහිය නැති කෙනා බයට කියවනවා. ඒක මරණ සතිය නෙමෙයි, ඒක මරණ බය. මරණ සතිය කියන්නේ කියවීමක් නෙමෙයි.
එන මරණයට තමන්ගේ ඇතුලේ කම්පා නොවීම. ඉතින් මේ මරණය කොහොමත් එනවා. අපිට නවත්තන්න බෑ. ඒක තමයි පරම ධර්මතාවය. ඒ නිසා භාවනාවට වැඩි කාලයක් දෙමු. කමක් නැහැනේ. ඒක වැදගත් කියලා හිතෙනවා. මම මරණ සති කර්මස්ථානයේ කොහොමත් කියනවා. ඒක සිහියෙන් අහගෙන ඉන්න. ඊට කලින් කොහොමත් පූර්ව කෘත්‍ය කරන්නත් ඕනේ. මරණ සති භාවනාවේ මේ කියන කර්මස්ථානයේ එක වචනයක් නෑර සිහියෙන් දකින්න ඕනේ. බය වීමක් නෙමෙයි සිහි ගැන්වීමක් වෙන්නේ. ඊට පස්සේ කැමති කෙනෙකුට එතනින් මරණ සතියේම රැඳෙන්නත් පුළුවන්. නැත්තම් මං ගෙනල්ලා නවත්තනවා හුස්ම රැල්ලේ. කැමති නම් එතනින් එහාට හුස්ම රැල්ලේ සිහිය තියාගන්න පුළුවන්. ඒක දැන් කියලා ඉන්නේ පූර්වක්‍ෘති කරාට පස්සේ ඕක එක එක දිහාවල දුවන හින්දා. කොහොම වුණත් මේ මරණ සතිය කියන එක කවුරු හරි කෙනෙක් හැම වෙලේම නෙමෙයි පුළුවන් හැම අවස්ථාවකම හරි සිහි කරන්න ඕන. ඒකට වයස් භේදයක් නෑ. අනේ 60 70යි දැන් තමයි හරිය 20 30 අපි මැරෙන්නේ නෑ එහෙම කියන්න බෑ. අද කාලේ මේ අවුරුදු 2 3 ළමයිත් මැරෙනවා. 7 8 ළමයි මැරෙනවා. මේ තරුණ ළමයි මැරෙනවා. අවුරුදු 60 70ත් මැරෙනවා. පරමායුෂ ගෙවලත් මැරෙනවා. ඒ කෙනාගේ කර්ම ශක්තිය ආයු ශක්තිය මත තියෙන්නේ. මේ හොඳට ඉන්න මිනිස්සෙකුට ලොකු ප්‍රශ්නයක් ඇවිල්ලා මරණයකට ඇති වෙන්න පුළුවන්. හිතන්නේ නැති වෙලාවල ලෙඩ වෙනවා. අපිට තේරුම් ගන්නත් බෑ ඇයි ලෙඩ වුනේ කියලා. මේ හොඳට හිටියා. ලෙඩ වෙන්නෙත් නෑ. එකපාරට heart attack හැදිලා මැරිලා. එතකොට මරණය මෙච්චරම දෙයක් නම් මේ තරම්ම කොයි වෙලේ එයිද කියලා හිතා ගන්න බැරි දෙයක් නම් අපි මේ මොකද කරන්නේ? අර අන්තිම මොහොතේ මේ මුළු ශක්තියම යොදවනවා නම් අර ජීවිතය රැකගන්න ඒ තියෙන ශක්තියෙන් අද අපි ඇති කරගන්නේ තිරිසන් ගති නම් ඒ තියෙන ශක්තියෙන් අපි අද ඇති කරගන්නේ പ്രേත ගති නම් අමනුෂ්‍ය ගති නම් යක්ෂ ගති නම් ඉති අපරාධේ ශක්තිය ඊට පස්සේ මරණ මොහොතේ අර උපරිම ශක්තිය දානවා අර හුස්ම ටික අල්ලගන්න. ගත්ත හුස්ම පිට වුණ නැතත් මැරෙනවා. පිට වුණ හුස්ම ආපහු ගන්න බැරි වුණත් මැරෙනවා. ඒතර කොච්චර චේතනාව පහල කරත් පිට කරන්න ඕනි කියලා. ඕකට පොඩි උපක්‍රමයක් තියෙනවා. දැන් මාස් දාන් හින්දා ඒක කරන්න බෑ. දැන් කරන්න ඕනේ නෑ. ගෙදර ගිහලා මාස් දාන් ඉන්නේ. එතකොට කරන්න බෑ. දැන් ගලවන්න එපා. ඊට පස්සේ මහ කෙලියක් වෙනවා. එහෙම නෙමෙයි. ඕගොල්ලන්ගේ ජීවිතේ ලොකුම බලාපොරොත්තු ඇතිනේ. මම හරි කැමති මේක ඉෂ්ට කරගන්න කියලා. අන්නේ බලාපොරොත්තු හිතේ තියාගෙන. නහය හොඳට වහගෙන. කටිනුත් හුස්ම ගන්න නැතුව ඒ බලාපොරොත්තු හිතේ තියාගෙන ඉන්න බලන්න. දැන් බැරි වුණා ගෙදර ගිහිල්ලා හරි. මේක කරන්න ඕනේ. මම මෙතන කරන්න පුළුවන් නම් කැමති. හැබැයි දැන් බෑ මේ මාස් ගලවන්න කියන්න බෑනේ මේ රටේ තියෙන තත්ත්වයක් එක්ක. තමන් ආසම දෙයක්, තමන් ආසම බලාපොරොත්තුවක් හිතේ තියාගෙන මේ නහයත් හිර කරගෙන කටිනුත් හුස්ම ගන්න නැතුව හිටියොත් මොකද වෙන්නේ? අර බලාපොරොත්තුවට වෙච්ච දෙයක් නැති වෙනවා. ඊට පස්සේ පරම බලාපොරොත්තුව බවට පත් වෙන්නේ මොකද්ද? හුස්ම ගන්න එක. අර ජීවිතයේදී ඔක්කොම බලාපොරොත්තු එතනින් ඉවරයි. කෙලීම හුස්ම ගන්න එක තමයි බලාපොරොත්තුව බවට පත් වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මුළු කායික ශක්තියම දැන් නහය වහන් හින්දා අතෑරිය හැකි. ඕක වෙන කෙනෙක් අල්ලන් හිටියොත් අතෑර ගන්නත් බෑ. කටින් හරි හුස්ම ගත හැකි. ඒකත් බැරි වුණොත් ඔක්කොම ඉවරයි. මේ බලාපොරොත්තු අරෝමේ ඔක්කොම ඉවරයි. ඊට පස්සේ ලොකුම බලාපොරොත්තු හුස්ම ගන්න එක. එතකොට හුස්ම ගන්න මොහොත දක්වා එනකොට මේ ජීවිතය ගැන තියෙන දැඩි තණ්හාවෙන් අර පුරුදු කරපු ගති ලක්ෂණය පටගාල ඉස්මතු වෙලා
ඊළඟ භවයේ සකස් කරලා දෙනවා. ඒක වතුරේ හුස්ම ගන්න වෙන එකක්ද? ගොඩබිම හුස්ම ගන්න වෙන එකක්ද? ගිනි ගොඩක් මැද්දේ ඉන්න එකක්ද? කවුරුත් දන්නේ නැහැ. හැබැයි එකක් දන්නවා. මොකද්ද? දැන් මැරෙනවා කියලා දන්නවා. ලේසි නෑ ඉතින්. කොච්චර කිව්වත් ඔච්චර තමයි. ආයි නැගිටලා ගියාට පස්සේ ওই මොනවත් අපිට සිහියට එන්නේ නෑ. ආයි සිහියට එන්නේ මොකද්ද? ඊළඟට මොකද්ද කරන්නේ? ඊගාවට මොකද්ද කරන්නේ? දැන් අපි හිතන් ඉන්නවා හෙට ගිහිල්ලා වැඩක් කරන්න. අද යනකොට මලොත් ඉවරයි. අද ගෙදර යන්න ගිය මිනිස්සයාගේ මිනිය තමයි හෙට උදේ ගෙදර යන්නේ. ඒ නිසා මේ මරණ සතියේ ලොකු දෙයක් තමයි මරණය ළඟට ගන්න. හැබැයි මරණය ළඟට ගත්තාම බය වීම නෙමෙයි වෙන්න ඕනේ. සිහියෙන් මේකයි මරණය. මෙච්චර ළඟට එන මරණයක් එක්ක ඉන්න අපි මොකක්ද මේ කරන්නේ කියලා සිතේ සිතුවිල්ලක් මතු කරගෙන නැගිටින්න පුළුවන් වුණොත් මරණ සතියෙන් පස්සේ ඒක එක්කෙනාගේ ජීවිතේට ලොකු වටිනාකමක්. ඒ නිසා මරණ සති භාවනාවට අපි හිත යොදන්න කලින් භාවනා කාලේ චුට්ටක් වැඩි කරන්න කල්පනා කරා. මොකද භාවනා කරන කාලේ අපිට තේරුණා හරි පොඩ්ඩයි කියලා. 9ට දේශනාව ඉවර කරලා අපි හදිස්සියවත් ඉවර කරොත් ඊට පස්සේ පූර්ව කෘත්‍ය ඉවර වෙනකොට 9:00 වෙනවා. ඊගාවට මොකද වෙන්නේ? ඊට පස්සේ 10 වෙනකොට වෙනකන් S2 වහගෙන හිටියට මගින් නැගිටලා යනවා. එක එක අවශ්‍යතාවය එනවනේ. කැසිකිලි අවශ්‍යතාවය එනවා, වතුර පොණ්ඩේ හිතෙනවා, ඉන්න බැරි ගතියක් එනවා. එහෙම නෙමෙයි භාවනාවක් කියන එක කයට බරක් නෙමෙයි. ඒක කයට බරක් කරගන්න එකයි ඔය කරන්නේ. අනේ භාවනා කරලා අමාරුවෙන් නැගිටිනවා නම් ඊට වඩා හොඳයි නිකන් ඉන්න එක. ඇත්තට මේ භාවනාවක් කරලා මහා මහන්සියක් අරන් නැගිටිනවා නම් ඇයි ඔච්චර මහන්සි වෙන්නේ? ඒ කියන්නේ පොඩ්ඩක් යන පාරේ අවුලක් ඒ කියන්නේ තියෙනවා. හිත සංසිඳෙන්න ඕනේ භාවනාව. අන්න ඒක තේරුම් අරගෙන මං කාලේ දැන් ගන්නෙ නෑ. මං අරකේ වෙලාවෙන් කල්පනාව හිටියේ. ඒ නිසා අපි ඉස්සෙල්ලා පූර්ව කෘත්‍ය කරමු. ඊට පස්සේ Tamanට පහසු ඉරියව්වක වාඩි වෙලා ඉස්සෙල්ලම දැන් නෙමේ පූර්ව කෘත්‍ය හිටගෙන කරමු. ඒක හැමදාම වරිදි නැත්තම් මොකද වෙන්නේ? ඉඳ ගන්න ඉස්සෙල්ලා හිටගෙන ඉඳගෙනම පූර්ව කෘත්‍ය කරෝ පූර්ව කෘත්‍ය ඉවර වෙනකොටම නිින්ද ගිහිල්ලා. එහෙම නැත්තම් පූර්ව කෘත්‍ය ඉවර වෙනකොටම ඇඟපත රිදෙනවා. ඊට පස්සේ ආයෙ මොකක්වත් කරගන්න බෑ. ඒ නිසා හිටගෙන පූර්ව කෘත්‍ය සිද්ධ කරලා ඊට පස්සේ වාඩි වෙලා මේ ටික දැන් මේ අහගන්න. මොකද පූර්ව කෘත්‍ය ඉවරනාට පස්සේ මම මුකුත් කියන්නේ කර්මස්ථානයෙන් පිට. වාඩි වෙලා ඉස්සෙල්ලාම චූටි කාලයක් දෙන්නම් තමන්ගේ ශරීරෙන්නේ තමන්ට පහසු විදිහකට කියලා තමන් සිහියෙන්ම බලන්න. කොහේ හරි හිර කරගෙන කොහේ හරි තද කරගෙන දැඩි කරගෙන ඉන්නවාද කියලා බලලා දැඩි වෙච්ච යම් තැනක් තියෙනවා නම් ඒ තැන සහැල්ලු කරගන්න. කොන්ද ඇරෙන්න. කොන්ද සහැල්ලු කරගත්තාම නිින්ද යනවා. ඒ කියන්නේ මෙහෙම වැටෙන්න කියලා නෙමෙයි. කොහොමත් කොන්ද නැවිලා වැඩි වෙලාවක් ඉන්නකොට පිට රිදෙන්න ගන්න වැඩි. පුටුවේ ඉන්න අයට ඕක අවස්ථාව නැහැ. හැබැයි පුටුවේ ඉන්න අයට අනිත් අයට වඩා හොඳට සැපට නිදා ගන්න හැකියි. ඒකේ වරදක් මොකුත් කියන්නේ නැහැ. ඉතින් මොකද වයස් සීමාවල හැටියට අපිට ඉතින් ඒ වයසත් එක්ක ගලපලා බලන්න එපා. දැන් ඉතින් 60 70 පයින්නකොට හන්දි රිදෙනවා, ඉන කොඳු වැට රිදෙනවා, අතපය රිදෙනවා, ඉඳගත්තාම නැගිට ගන්න බෑ, නැගිටගෙන ඉන්නකොට ඉඳ ගන්න බෑ. ඉතින් ඒ හින්දා ඒ ක්‍රමේ කමක් නැහැ. නමුත් සිහිය තියාගන්න. ඉතින් ඒ සිහිය මනාකොට පිහිටවාගෙන මේ කියන මරණ සති මානසිකාරයේ ඉන්න. මම යන්නේ මම ඉන්නවා හොඳද? ඒතර මරණ සති කර්මස්ථානයේ ඉඳලා එක තැනකදී අවසානයේදී කැමති කෙනෙකුට මරණ සතියෙම ඉන්න ඉඩ අරිනවා. හැබැයි ඉතින් එහාට මම මුකුත් කියන්නේ කැමති කෙනෙකුට ආනාපාන සතියට බහැලා ආස්වාස ප්‍රාස්වාසයේ පිහිටා ඉන්න පුළුවන්. එහෙනම් අපි ඒක පුරුදු කරන්න බලමුද? එහෙනම් දැන් නැගිටලා ඉස්සෙල්ලා පූර්ව කෘත්‍ය අපි කවුරුත් එකට සිද්ධ කරලා নমස්කාරයකට කියලා පූර්ව කෘත්‍ය සිද්ධ කරමු.
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ වාසනා සහිත සකල ක්ලේශයන් කෙරෙන් දුරු හේින්ද රාගාදී කෙලෙස් සතුරන් නැසූ හේින්ද සංසාර චක්‍රයාගේ අවිද්‍යා ආදී කෙලෙස් සර සිඳලු හේින්ද ආමිස ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු වූ හේින්ද රහසක් පවක් නැති පරිසුද්ධ සන්තාන තිහෙින්ද අරහත් නම් වෙනසේක මෙසේ අරහං ආදී අනන්ත ගුණයෙන් සමන්නාගත වූ සම්මා සම්බුද්ධ රත්නයට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතයද පූජා කරමි පූජා වේවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ විසින් ජයසිරි මහා බෝමැඩදී අවබෝධ කොට වදාලා වූ සපරියාප්තික නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නය මුලමැද අග යහපත් බැවින්ද අර්ථ සම්පන්න ව්‍යංජන සම්පන්න සර්ව සම්පූර්ණ සුපරිශුද්ධ ශාසන බ්‍රහ්මචර්යාව ප්‍රකාශ වන බැවින්ද ස්වාංකාත නම් වනසේක මෙසේ සාක්ඛාතාදී අනන්ත ගුණේ සමන්නාගත වූ ශ්‍රී සද්ධර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතයද පූජා කරමි පූජා වේවා සදු ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ ශාවක පුත්‍ර භාවයට පැමිණියා වූ අෂ්ටාර්ය පුංගල මහා සංඝ රත්නය සම්්‍යක් මාර්ගයට පිළිපන් බැවින් සුපටිපන්න නම් වනසේක මෙසේ සුපටිපන්න ආදී අනන්ත ගුණයෙන් සමන්නාගත වූ මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතයද පූජා කරමි පූජා වේවා සදු සීලාදී ගුණයෙන් ප්‍රිය වූද එසේ හේයින්ම ගරු සම්භාවනීය වූද අවවාද අනුශාසනා දෙන්නා වූද නපුරු වචන ඉවසන සුළු වූද
ගැඹුරු දහම් කතා කියා දෙන්නා වූද අස්ථානයෙහි නොයොදවා නිර්වාණ මාර්ගයෙහි යොදවන්නා වූද කල්යාණ මිත්‍රයන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා. මාගේ ජීවිතයද පූජා කරමි පූජා වේවා. සතු ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මාගේ සිත කය වචනයෙන් සිදු වූ සියලු පමාවරදට බුද්ධ රත්නය මට සමාවන සේක්වා. ධර්ම රත්නයද මට සමාවන සේක්වා. සංඝ රත්නයද මට සමාවන සේක්වා. ආර්යයන් වහන්සේලාද මට සමාවන සේක්වා. කල්යාණ මිත්‍රයන් වහන්සේලාද මට සමාවන සේක්වා. සතු මම වෛර නොවෙමි තරහා නොවෙමි නිදුක් වෙමි නිරෝගී වෙමි සුවපත් වෙමි. මා මෙන්ම මාගේ හිත සත්වයෝද මැදහත් සත්වයෝද වෛරී සත්වයෝද සියලු සත්වයෝද වෛර නොවෙත්වා තරහා නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මා මෙන්ම සියලු දෙවියෝද වෛර නොවෙත්වා තරහා නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා යහතින් අපරකිත්වා. සතු මාගේ මෙම ශරීරය රන් රිදී මුතු මැණික් වෛරෝඩියාදී වටිනා රත්නයන්ගෙන් සැදුනක් නොව කෙස්ලොම් නියදත් සම්මස්සාදී අතිශයින් පිළිකුල් වූ පරම දුර්ගන්ධ වූ දෙතිස් කුණුපයන්ගෙන් සැදුනා වූ පිළිකුල් ශරීරයක් වේ. පිළිකුල් ශරීරයක් වේ. පිළිකුල් ශරීරයක් වේ. සතු සංස්කාරයෝ ඒකාන්තයෙන්ම අනිත්‍යෝය. ඇතිවීම නැතිවීම ස්වභාව කොට ඇත්තේය. ඉපිද නිරුද්ධ වන්හාක ඔවුන්ගේ සංසිඳීම නම් වූ නිර්වාණය ඒකාන්ත සුවයක් වන්නේය. මාගේ ජීවිතය අනියතයි මරණය නියතයි. ජීවිතය අනියතයි මරණය නියතයි. ජීවිතය අනියතයි මරණය නියතයි.
අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ මෙම ස්කන්ධ ලෝකය හැර දමා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසැනසී පැමිණ වදාලා වූ පරම රමණීය වූ ශාන්ති ලක්ෂණ වූ නිර්වාණ අභයපුරයට සුවසේ පැමිණීම පිණිසම මේම එක ආයන භාවනා මාර්ගය හේතු වේවා වාසනාව වේවා. හොඳයි පින්වත්නි, සැහැල්ලුවෙන් අසුන් අරගෙන ඉස්සෙල්ලා අපි කිව්වා වගේ තමන්ගේ කය ටික වේලාවක් රඳවා ගන්න පුළුවන් විදිහේ ඉරියව්වකද තියෙන්නේ කියලා බලාගෙන ඒ ඉරියව්වේ සිහිය තියාගෙන තමන්ගේ කය ඉස්සෙල්ලා සැහැල්ලු කරගන්න. හිර වෙච්ච, තද වෙච්ච යම් ඉරියව්වක් තියෙනම් ඒ දේවල් සැහැල්ලු කරගෙන දැස් වසාගෙන තමන්ගේ කයට සිහිය පිහිටුවාගෙන ඉන්න. මම මරණානුසිත කර්මස්ථානය සජ්ජායනාව කරනවා. ඒ අනුව මනසිකාර කරගෙන මේ පින්නතුන් ඒකට අනුව සිහිය පිහිටුවාගෙන මරණය ගැන සිහියෙන් නුවණින් දකිමින් වාසය කරලා කැමති කෙනෙක් මරණ සතියේම පිහිටාගෙන ඉන්න. යම් කෙනෙක් හුස්ම රැල්ලේ සිහිය පිහිටන්න කැමති නම් මරණ සතිය අවසානයේ හුස්ම රැල්ලේ සිහිය පිහිටවන්නම් එතෙන් සිට හුස්ම රැල්ලේ සිහිය පිහිටවාගන්න. ඒ නිසා මුලින් කය වැඩි වේලාවක් තියාගන්න පුළුවන් ඉරියව්වක සැහැල්ලු කරගන්න. අනිච්ඡවත සංඛාරා උපාද වය ධම්මිනෝ uppajjitva nirunchanti te samupasamo sukho aniccavat sankhara uppadavaya dhammino uppajjitva nirunchanti te samupasamo sukho aniccavat sankhara uppadavaya dhammino uppajjitva nirunchanti te samupasamo sukho සියලු සංස්කාර ධර්මයෝ ඒකාන්ත වශයෙන්ම අනිත්‍ය වූ ස්වභාවයෙන් යුක්තයි. උපන්නා වූ සියල්ල වැය වී විනාශ වී යන ස්වභාවයෙන් යුක්තයි. උපන්නා වූ සියල්ල නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි. මේ සංස්කාර ධර්මයන්ගෙන් අත මිදුණා වූ උතුම් නිර්වාණය ඒකාන්ත සැපයයි. මේ ජීවිතේ
එවන් සංස්කාර ධර්ම ගොඩක් ඒ මරණයෙන් අවසන් වී යන ස්වභාවයෙන් යුක්තයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. නැගුණු සූර්යා අවරට බැස යන්නාසේ මේ මරණය අපගේ ජීවිතයේ අවසන් කොට බැස යන්නට සලස්වන. ජීවිතයේ මරණයෙන් අවසන් වන ස්වභාවයෙන් යුක්තයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. නැගුණු චන්ද්‍රයා ඒකාන්තයෙන් බැස යන්නාසේ මේ ජීවිතයත් මරණයෙන් බැස යන ස්වභාවයෙන් යුක්තයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. අහසේ හැදුණු වලාකුළු සුළං පහරට විසිරිලා යන්නාසේ මේ ජීවිතයේද මරණය නම් සැඩ පහරින් විසිරිලා යන ස්වභාවයෙන් යුක්තයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. මැටි බඳුනකින් සකස් කළ ඒ ඕනෑම භාජනයක් එක පොළු පහරකින් සිඳිලා යන්නාසේ මේ ජීවිතය නම් වූ මැටි බඳුන මරණය ඉදිරියේ සිඳී බිඳී යන ස්වභාවයෙන් යුක්තයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. වතුරේ මතුවෙච්ච දිය බුබුලක් සුළු මොහොතකින් පිපිරී යන්නාසේ මේ ජීවිතයත් මරණය ඉදිරියේ පිපිරී විනාශ වෙන ස්වභාවයෙන් යුක්තයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවිතය අනියතයි, මරණය නියතයි.
ජීවිතය අනියතයි මරණය නියතයි. දියේ ඇඳි ඉරක් ඒ ෂණයෙන්ම මැකී යන්නාසේ මේ ජීවිතයත් ෂණයකින් මරණයට පත්විය හැකි. ජීවිතය මරණය ඉදිරියේ මැකී යා හැකි. ජීවිතය අනියතයි මරණය නියතයි. ජීවිතය අනියතයි මරණය නියතයි. මෙසේ අනියත වූ මේ ජීවිතය මරණයෙන් අවසන් වෙන ස්වභාවය සෑම සත්වයකටම පොදුයි. මගේ ජීවිතයත් ඒ ආකාරයෙන් මරණයෙන් අවසන් වෙනවා ඇති. මාගේ ජීවිතය අනියතයි මරණය නියතයි. මාගේ ජීවිතය අනියතයි මරණය නියතයි. මාගේ ජීවිතය අනියතයි මරණය නියතයි. හදිස්සියේ ඇතිවෙන යම් රෝගයකින් මම මේ රැකගන්නට හදන ජීවිතය මරණයෙන් අවසන් විය හැකියි. මාගේ ජීවිතය අනියතයි මරණය නියතයි. මාගේ ජීවිතය අනියතයි මරණය නියතයි. මාගේ ජීවිතය අනියතයි මරණය නියතයි. ඕනෑම මොහොතක සිදුවිය හැකි හදිස්සි අනතුරකින් මා මේ රැකගන්නට හදන ජීවිතය මරණයෙන් අවසන් විය හැකියි. මාගේ ජීවිතය අනියතයි මරණය නියතයි. මාගේ ජීවිතය අනියතයි මරණය නියතයි. මාගේ ජීවිතය අනියතයි මරණය නියතයි. ඕනෑම ස්වභාවික විපතකින් මා මේ රැකගන්නට හදන ජීවිතය මරණයෙන් අවසන් විය හැකියි. මාගේ ජීවිතය අනියතයි මරණය නියතයි. මාගේ ජීවිතය අනියතයි මරණය නියතයි. මාගේ ජීවිතය අනියතයි මරණය නියතයි. මාගේ මරණයට කාල සීමාවක් වෙන් කළ නොහැකියි. ලබන වසරේ මුල් කාලයේ මාගේ ජීවිතය
මරණයෙන් අවසන් විය හැකියි. මාගේ ජීවිතය අනියතයි. මරණය නියතයි. මාගේ ජීවිතය අනියතයි. මරණය නියතයි. මාගේ ජීවිතය අනියතයි. මරණය නියතයි. මේ වර්ෂය ගෙවී යන මොහොතේ මාගේ ජීවිතය මරණයෙන් අවසන් විය හැකියි. මාගේ ජීවිතය අනියතයි. මරණය නියතයි. මාගේ ජීවිතය අනියතයි. මරණය නියතයි. මාගේ ජීවිතය අනියතයි. මරණය නියතයි. මේ වස්සාන කාලය ගෙවී යන මොහොතේ මාගේ ජීවිතය මරණයෙන් අවසන් විය හැකියි. මගේ ජීවිතය අනියතයි. මරණය නියතයි. මාගේ ජීවිතය අනියතයි. මරණය නියතයි. මාගේ ජීවිතය අනියතයි. මරණය නියතයි. මේ මාසයේ ගෙවී අවසන් වෙන මොහොතේ මාගේ ජීවිතය මරණයෙන් අවසන් විය හැකියි. මාගේ ජීවිතය අනියතයි. මරණය නියතයි. මාගේ ජීවිතය අනියතයි. මරණය නියතයි. මාගේ ජීවිතය අනියතයි. මරණය නියතයි. වන්නා වූ ඉදිරි සතිය තුළ මගේ ජීවිතය මරණයෙන් අවසන් විය හැකියි. මාගේ ජීවිතය අනියතයි. මරණය නියතයි. මාගේ ජීවිතය අනියතයි. මරණය නියතයි. මාගේ ජීවිතය අනියතයි. මරණය නියතයි. හෙට දවස තුල මගේ ජීවිතය මරණයෙන් අවසන් විය හැකියි. මාගේ ජීවිතය අනියතයි. මරණය නියතයි. මාගේ ජීවිතය අනියතයි. මරණය නියතයි.
හෙට උදෑසන නින්දෙන් අවදි වන මොහොතේ මාගේ ජීවිතය මරණයෙන් අවසන් විය හැකියි. මාගේ ජීවිතය අනියතයි. මරණය නියතයි. මාගේ ජීවිතය අනියතයි. මරණය නියතයි. අද රාත්‍රී නිදා සිටින මොහොතේ මාගේ ජීවිතය මරණයෙන් අවසන් විය හැකියි. මාගේ ජීවිතය අනියතයි. මරණය නියතයි. මාගේ ජීවිතය අනියතයි. මරණය නියතයි. මාගේ ජීවිතය අනියතයි. මරණය නියතයි. අද රාත්‍රී නින්දට යන මොහොතේ මාගේ ජීවිතය මරණයෙන් අවසන් විය හැකියි. මාගේ ජීවිතය අනියතයි. මරණය නියතයි. මාගේ ජීවිතය අනියතයි. මරණය නියතයි. මාගේ ජීවිතය අනියතයි. මරණය නියතයි. අද සවස් කාලයේ මාගේ ජීවිතය මරණයෙන් අවසන් විය හැකියි. මාගේ ජීවිතය අනියතයි. මරණය නියතයි. මාගේ ජීවිතය අනියතයි. මරණය නියතයි. මාගේ ජීවිතය අනියතයි. මරණය නියතයි. මෙම භාවනා වැඩසටහන අවසන් වෙන මොහොතේ මාගේ ජීවිතය මරණයෙන් අවසන් විය හැකියි. මාගේ ජීවිතය අනියතයි. මරණය නියතයි. මාගේ ජීවිතය අනියතයි. මරණය නියතයි. මාගේ ජීවිතය අනියතයි. මරණය නියතයි. මෙම භාවනාව අවසන් වෙන මොහොතේ මගේ ජීවිතය මරණයෙන් අවසන් විය හැකියි. මාගේ ජීවිතය අනියතයි. මරණය නියතයි.
මාගේ ජීවිතය අනියතයි. මරණය නියතයි. මාගේ ජීවිතය අනියතයි. මරණය නියතයි. මේ භාවනාව සිදු කරන මොහොතේ මාගේ ජීවිතය මරණයෙන් අවසන් විය හැකියි. මාගේ ජීවිතය අනියතයි. මරණය නියතයි. මාගේ ජීවිතය අනියතයි. මරණය නියතයි. මාගේ ජීවිතය අනියතයි. මරණය නියතයි. මා මේ මානසිකාර්ය ගන්නා මොහොතේ මගේ ජීවිතය මරණයෙන් අවසන් විය හැකියි. මාගේ ජීවිතය අනියතයි. මරණය නියතයි. මාගේ ජීවිතය අනියතයි. මරණය නියතයි. මාගේ ජීවිතය අනියතයි. මරණය නියතයි. මේ මොහොතේ මාගේ ජීවිතය මරණයෙන් අවසන් විය හැකියි. මාගේ ජීවිතය අනියතයි. මරණය නියතයි. මාගේ ජීවිතය අනියතයි. මරණය නියතයි. මාගේ ජීවිතය අනියතයි. මරණය නියතයි. මේ මොහොතේ මාගත් හුස්ම පිටවන ෂණයේ මගේ ජීවිතය මරණයෙන් අවසන් විය හැකියි. මාගේ ජීවිතය අනියතයි. මරණය නියතයි. මාගේ ජීවිතය අනියතයි. මරණය නියතයි. මාගේ ජීවිතය අනියතයි. මරණය නියතයි. පිට කළ හුස්ම නැවත ලබා ගන්නා මොහොතේ මාගේ ජීවිතය මරණයෙන් අවසන් විය හැකියි. මාගේ ජීවිතය අනියතයි. මරණය නියතයි. මාගේ ජීවිතය අනියතයි. මරණය නියතයි.
මාගේ ජීවිතය අනියතයි. මරණය නියතයි. මේ ආශ්වාසය මාගේ මරණයයි. මේ ප්‍රාශ්වාසය මාගේ මරණයයි. මේ ආශ්වාසය මාගේ මරණයයි. මේ ප්‍රාශ්වාසය මාගේ මරණයයි. මේ ආශ්වාසය මාගේ මරණයයි. මේ ප්‍රාශ්වාසය මාගේ මරණයයි. ආශ්වාස 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 ආශ්වාස. ආශ්වාස ප්‍රාශ්වාස ආශ්වාස ප්‍රාශ්වාස ආශ්වාස ප්‍රාශ්වාස. ආශ්වාසය මාගේ මරණයයි. ප්‍රාශ්වාසය මාගේ මරණයයි. ආශ්වාසය මාගේ මරණයයි. ප්‍රාශ්වාසය මාගේ මරණයයි. මේ තරම් අස්තිර වූ, මේ තරම් අනියත වූ මාගේ මේ ජීවිතය කුමකින් රැකගන්නද? ජීවත් වන මොහොතක් පාසා මරණය තුල සිටින මම මේ සංස්කාර ලෝකේ කුමක්නම් නිත්‍ය කොට ගන්නද? කුමක්නම් සුඛ කොට ගන්නද? කුමක්නම් මාගේ වසඟේ පවත්වන්නද? මාගේ දරුවෝ, දෙමව්පියන්, ඥාතීන්, හිත මිත්‍රාදීන්, ගේදොර, වතුපිටි, සියලු වස්තු, සියලු ධන, සියලුම සැපයන්, සියලු සිතුවිලි ක්ෂණයකින් අතහැර දාන්නට මේ මරණය සමග මට සිදුවේ. මාගේ ජීවිතය අනියතයි. මරණය නියතයි. මාගේ ජීවිතය අනියතයි.
මරණය නියතයි. මාගේ ජීවිතය අනියතයි. මරණය නියතයි. අනිච්චවත සංඛාරා උපාද වය ධම්මිනෝ uppajjitva niruddhanti තේසං ූප සමෝසුකෝ අනිච්චවත සංඛාරා උපාද වය ධම්මිනෝ uppajjitva niruddhanti තේසං ූප සමෝසුකෝ අනිච්චවත සංඛාරා උපාද වය ධම්මිනෝ uppajjitva niruddhanti තේසං ූප සමෝසුකෝ සාදු සාදු සාදු. කවුරු හරි කෙනෙකුට සතර කමඨහන් වැඩුවත් බුද්ධානුස්සතිය, මෙත්තානුස්සතිය, අසුභය මරණ සතියට ඇවිල්ලා මරණ සතියෙන් ආනාපාන සතියට එන්න පුළුවන්. නැත්තම් තමන් කැමති භාවනාවක යෙදෙන්න පුළුවන්. කොහොම නමුත් මේ තරම් අස්තිර වෙච්ච ජීවිතයක අපිට කොච්චර උත්සාහ කරත් රැකගන්න දෙයක් ලැබෙන්නේ නැහැ. අන්න ඒ කාරණේ තේරුම් අරගෙන මේ සංස්කාර ලෝකයට මේ ජීවිතේ මම කියලා මේ ග්‍රහණය කරගෙන ඉන්න බැඳීම් එකින් එක මනසින් ලිහාගෙන මරණ මොහොතේ නිදහසේ මේ කය අතහරින්නට මේ කවුරුත් උත්සාහවන්ත වෙන පරිසරයක් සකස් කරගන්නට ඕනේ. ඒ සඳහා සෑම දිනාටම වාසනාව ශක්තිය උදා වේවා. මේ භාවනාමය කුසලය උතුම් නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් වීම පිණිසම හේතු වේවා, වාසනාව වේවා, පාරමිතා ධර්මයක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා පිහිටුවාගෙන වන්දනා කරගන්න ආශිර්වාද ලබා ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ජතු. සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායු සම්පත් ලබත්තා, සංසාර දුකින් අත මිදේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.